මේ වන විට රටේ ආර්ථිකයේ විශාල ගැටලු ගණනාවක් මතුවලා තිබෙනවා. ඒ ගැටලු වලින් පීඩාවට පත් වෙලා තිබෙන්නේ මේ රටේ පොදු ජනතාව. විශේෂයෙන්ම මේ ආණ්ඩුව ගොඩනැගීමේදීත් ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපට මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය කිසිසේත්ම ජනතාවට හිතකර ආර්ථික ප්‍රතිපත්තියක් නොවන බව අපි තා හොඳින් තේරුම් අරගෙන තිබුණා. පසුගිය ජනාධිපති වර්ණයේදීත් අපි කිව්වා මේ ආණ්ඩුව පිළිබඳ කිසිසේත්ම සහතිකයක් ලබා දෙන්න බෑ කියලා. ඒ වගේම පසුගිය මහමැතිවරණදී අපි කරුණු පැහැදිලි කරලා පෙන්නුවා. මොවුන් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට වෙනස් ආර්ථික ප්‍රතිපත්තියක් අපේ රටට අවශ්‍ය බව අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා පෙන්눔 කරලා තිබුණා. නමුත් ජනතාව අපි වෙනුවට මේ ආණ්ඩුව බලයට පත් කරගෙන තිබෙනවා. දැන් අවුරුදු 1කමාරකට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. ඕනෑම ආණ්ඩුවක ආර්ථික දිශානතිය ආර්ථිකයේ හොඳ හෝ නරක මන බැලීමට ඕනෑවටත් වඩා වැඩි කාලයක් මේ අවුරුදු 11 අවුරුදු 1කමාර කියලා කියන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති හැටියට පත් වෙලා අවුරුදු 1කමාරකට ආසන්න කාලයක් ගත වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති පුටුවේ වාඩි වෙලා අවුරුදු 1කමාරකට ආසන්න කාලයක් ගත වෙනවා. රවි කරුණානායක මහත්මයා මුදල් අමාත්‍ය ධූරයට පත් වෙලා අවුරුදු 1කමාරකට ආසන්න කාලයක් ගත වෙමින් තිබෙනවා. එනිසා මේ කාලය තුල ඔවුන් අනුගමනය කරන ලද ආර්ථික ක්‍රියාමාර්ග ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ඉතා හොඳින් ජනතාවට ඒත්තු යමින් තිබෙනවා. ඔවුන්ගේ ජීවිතය අඟලක්වත් ඉදිරියට ගෙන යන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තියක් නෙවෙයි ඔවුන්ට තිබෙන බව. ඔබ කල්පනා කරලා බලන්න. ගොවි ජනතාවට වී ටික විකුණ ගන්න බැරි නම් තේ ගොවියාට තමන්ගේ තේදළු ටිකට නිසි මිලක් ලැබෙන්නේ නැත්නම් කුඩා රබර් වතු හිමියාට තමන්ගේ කිරි ටික කපා ගන්න විදිහක් නැත්නම් එවැනි ආර්ථිකයකින් මේ රට ඇති ඵලය කුමක්ද? ඒ විතරක් නෙවෙයි. මේ ආර්ථිකයේ ගැඹුරුම ශේෂ්ත්‍ර වලට ගියොත් අපි දැක්කා මේ වන විට ලංකාවේ මෑත කාලේ රුපියලේ කඩාවැටීමේ විශාලතම කඩාවැටීමට අද මුහුණ දීලා තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් එකක් වෙනුවෙන් රුපියල් 147ක් ගෙවිය යුතු තිබෙනවා. ඒ වගේම මහා ණයකන්දක පැටලවිලා තිබෙනවා. මේ සියලු බර සාමාන්‍ය ජනතාව මත පැටවීම තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තිබෙන්නේ. අපි උදාහරණයකට ගත්තොත් මීට පෙර සැමන් ටින් එකක් ගෙන්න ඩොලර් එකක් ගියා නම් ජනතාව ඒ වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් 130යි. අද සැමන් ටින් එකක් ගෙන්න ඩොලර් එකක් යනවා නම් ජනතාව ඒ වෙනුවෙන් ගෙවිය යුතු ඩොලර් රුපියල් 147ක්. ඒ නිසා සියලු ආනයනික භාණ්ඩ අපේ රටේ විශාල ආහාරය සඳහා භාණ්ඩ, රෙදි පිලි සඳහා භාණ්ඩ, සහ කාර්මික උපකරණ විශාල ප්‍රමාණයක් අපි ආනයන කරන රාජ්‍යය. ඒ නිසා අපේ ආනයන කරන භාණ්ඩවල විශාල ප්‍රමාණයක මිල 15කින් 20කින් අධික ප්‍රමාණයකින් ඉහළ යනවා. රුපියල කඩාවැටීම හේතු කොටගෙන. එයින් අතර වෙන්නේ නැතුව ආණ්ඩුව මේ මැයි මාසයේ 2 වෙනිදා සිට බලපවත්වන පරිදි වැට් බදු වැඩි කිරීමක් සිදු කරලා තිබෙනවා. දැන් ඔබ දන්නවා අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය අනුව මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. අයවැය ලේඛනය හරහා සිදු කරන දේ තමයි ආණ්ඩුවක් තමන් ආදායම උපයා ගන්න ආකාරයත් ඒ ආදායම තමන් වියදම් කරන ආකාරයත් පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒතර පසුගිය නොවැම්බර් මාසයේ ආණ්ඩුව තමන් අපේක්ෂා කරන ආදායම මෙහෙමයි, ඒ ආදායම උපයා ගන්නේ මෙහෙමයි. තමන්ගේ වියදම් මෙහෙමයි, ඒ වියදම් කරන්නේ මෙහෙමයි කියන අයවැය ලේඛන ඉදිරිපත් කරා නොවැම්බර් මාසයේ. දෙසැම්බර් මාසයේ දින 26ක පාර්ලිමේන්තුවේ දීර්ඝ විවාදයකින් පසුව දින 26කට පසුව ඒ අයවැය ලේඛනය සම්මත කළා. ආණ්ඩුව අයවැය ලේඛනය සම්මත වෙලා උන වෙලාවේදී කිව්වා මෙම අයවැය ලේඛනය සම්මත උනේ 3න් 2ට අධික බහුතර ඡන්දකින් කියලා. මොකද 159 පාර්ලිමේන්තුවේ එම අයවැය ලේඛනය සඳහා ඡන්ද ලබා දීලා තිබුණා. පාර්ලිමේන්තුවේ 3න් 2කට අධික බලයකින් තමයි මේ අයවැය ලේඛනය සම්මත වුණේ. ඒ අයවැය ලේඛනයේ වැඩබදු පිළිබඳ මොකද්ද තිබුණේ? සමහර ශේස්ත්‍ර මුළුමනින්ම වැඩබද්දෙන් නිදහස් කරලා තිබුණා. සමහර ශේස්ත්‍ර වලට වැඩබද්ද 11% අනුපාතය තිබුණා.
සමහර ශේෂ්ත්‍රවලට වැඩ බද්ද 8 අනුපාතයේ තිබුණා. එනිසා මේ 2016 වසර සඳහා පාර්ලිමේන්තුවෙන් 3න් 2කට අධික බහුතර ඡන්දකින් සම්මත වූ අයවැය ලේඛනය අපි විරුද්ධ වුණා. ඒක වෙනම දෙයක්. හැබැයි අතිශය ඒගොල්ලෝ සම්මත කරේ 3න් 2ක් ඒ අයවැය ලේඛනය සඳහා ලැබුණා. එම අයවැය ලේඛනේ වැඩබද්ද නිදහස් කරලා තිනවා සමහර භාණ්ඩ හා සේවා වෙනුවෙන්. වැඩබද්ද 8 අනුපාතයේ තිබුණ සමහර භාණ්ඩ හා සේවා වෙනුවෙන්. වැඩබද්ද 11 අනුපාතයේ තිබුණා සමහර භාණ්ඩ හා සේවා වෙනුවෙන්. මේක තමයි පාර්ලිමේන්තුවේ අනුමත කරන ලද අයවැය ලේඛනය. ඒ අයවැය ලේඛනයේ එසේ තිබියදී පසුගිය මාර්තු මාසයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කතාවක් කරලා බදු වැඩි කරනවා. එම් කොහොමද කරන්නේ? පාර්ලිමේන්තුවේ අනුමත කරන ලද අයවැය ලේඛනයක් තිබෙනවා. ඒ අයවැය ලේඛනයේ එසේ තිබියදී පාර්ලිමේන්තුවේ කිසිදු සාකච්ඡාවකින් තොරව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කරලා වැඩ ඇතුළු බදු ගණනාවක් ඉහළ දමනවා. ඒකෙන් සිද්ධ වුණේ මොකක්ද? මෙතෙක් බදු අය නොකරන ලද, කියන්නේ වැඩබද්ද අය නොකරන ලද ශේෂ්ත්‍ර ගණනාවකට මෙවර වැඩබද්ද පැනෙවුවා. උදාහරණයක් ඇටියට ගත්තොත් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වැඩබද්ද බිඳුවේ මට්ටමේ තිබුණේ. දැන් සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ආණ්ඩුව ඉතා පැහැදිලිව නිකුත් කරලා තිබෙන නිවේදනය අනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමිසම් ජෙනරල් වෙනු කොමසාරිස් වෙත නිකුත් කරලා තිබෙනවා මේ ලේඛනේ. ඒක ඉතා පැහැදිලිවම සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් බදු අය කිරීමට තීරණයක් කරන් තිබෙනවා. ඒ තීරණය දැනුම් දීලා තියෙනවා දැන් මේ වෙනකොට. එතකොට ඒ අනුව දැන් මාගාව තිබෙනවා පසුගියදා මම ටිකක් ලොකු කරලාගෙන ආවේ පේන්න උන් නිසා මීට වඩා පොඩි බිල්පතක් සෞඛ්‍ය ශාස්ත්‍රයේ බිල්පතක් ඔහුගේ පරීක්ෂණ සඳහා රුපියල් 3000ක් ගිහිලා තිබෙනවා. ඔහුට වැඩබද්ද 450ක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අයවැය ලේඛනයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සම්මත කරේ වැඩබදු රහිත ශාස්ත්‍රයක් ලෙස. හැබැයි ඒ බිඳුව ශාස්ත්‍රයේ තිබුණු සෞඛ්‍ය ශාස්ත්‍රය දැන් වැඩබද්දට ඇතුල් කරලා තිබෙනවා. ඒ වගේම සිල්ලර වෙළඳාම ඇතුළු ශාස්ත්‍ර තිබුණේ 8% සීමාව. හැබැයි දැන් මොකද්ද කරලා තිබෙන්නේ? ඒ සියලු සිල්ලර වෙළඳාම වැඩි කරලා තිබෙනවා. මේ මාගාව තිබෙන්නේ ඒකාබද්ධ වෙළඳ සංගම් එකමුතු විසින් නිකුත් කරන ලද පුවත්පත් දැන්වීම පසුගියද 2016 මේ මාසේ 2 වෙනිදා සිට දිනකට වෙළඳාම රුපියල් 33000ක් නම් වැඩබදු වශයෙන් 15%ක් ගෙවිය යුතු බව ඔබ දන්නවාද? ඒට අමතරව දැනට ගෙවන ජාතිය ගොඩනැගීම් බද්ද 2% ලෙසම ගෙවිය යුතු බව ඔබ දන්නවාද? තවදුරටත් ඔබගේ වෙළඳාමේ වටිනාකම මත 0.5ක ආර්ථික සේවා බද්දක් ගෙවිය යුතු බව ඔබ දන්නවාද? අනෙකුත් සියලු විහිදම් සමග මෙම බදු ඔබට දරාගත හැකිද? මේ ව්‍යාපාරෙ මියවන්න. ඒ නිසා 8% බදු සීමාවත් 15% දක්වා වැඩි කිරීමට ලක් කරනවා. 11% බදු සීමාවත් 15% දක්වා වැඩි කිරීමට ලක් කරනවා. ඒ හේතු කොටක නැති වෙලා තිබෙන මොකක්ද? ඒ හේතු කොටන සෑම භාණ්ඩ හා සේවාවක් ජනතාව විසින් මිලදී ගනු ලබන භාණ්ඩ වෙන්න පුළුවන්, සේවාව වෙන්න පුළුවන්. මිලදී ගනු ලබන සෑම භාණ්ඩ හා සේවාවක් වෙනුවෙන්ම 15%ක බදු අනුපාතයක් ගෙවිය යුතු තිබෙනවා. බේකරීමෙන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මිලදී ගන්න බනිස් ගෙඩියක් රුපියල් 5කින් පමණ ඉහළ දමන සිද්ධ වෙනවා කියලා. හෝටල් හිමියන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. තමගේ කෑම් පාර්සලයක් රුපියල් 20කින් විතර ඉහළ දමන සිද්ධ වෙනවා කියලා. අද ජල බිල්පත මේ මාසෙ ඔබට ලැබෙනකොට ජල බිල්පත ඉහළ යාමට සිද්ධ වෙනවා. ජනතාව ආණ්ඩුව කියන මොකක්ද? ආණ්ඩුව කියන අත්‍යවශ්‍ය භාණ්ඩ වලට මේ බද්ද බලපාන්නේ නැහැ කියලා. ඉතින් වතුර අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙවෙයි. පුන්නක්කු බොන අයටත් වතුර ඕන. එච්චරමට කියන්නේ. වතුර නැතුව හදන්න බෑනේ. ඉතින් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට බලපාන්නේ නැහැ. හැබැයි වතුර වලට බලපානවන. කෑම පාර්සලයට බලපානවන. බනිස් ගෙඩියට බලපානවන. බෙහෙත් බිලට බලපානවන. මේ කොහොමද අත්‍යවශ්‍ය භාණ්ඩ වලට බලපාන්නේ කියන්නේ? විදුලි බිලට බලපානවන. ඊළඟ මාසෙ ඉඳන් ඔබට ඔබගේ විදුලි බිලට බලපාන. දුරකථන ඇමතුමක් ගත්තොත් ඔබ දන්නව දැන් සාමාන්‍යයෙන් ගොඩාක් අපේ රටේ දුරකථන පාවිච්චියක් තිබෙනවා. ආණ්ඩුව මා දැක්ක කියලා තිබුණා මිලියන 22ක් දුරකථන තිබෙනවා කියලා. කියන්නේ ජනගහනයට වඩා වැඩි දුරකථන ප්‍රමාණයක් මේ රටේ පාවිච්චි වෙනවා. ඒ දුරකථනයකින් ඔබ අද රුපියල් 100ක පෙරගෙවුම් සේවාවක් ලබා ගත්තොත් රීලෝඩ් එකක් දැම්මොත් ඔබට කතා කරන්න හම්බෙන්නේ රුපියල් 50ක. ඒ රුපියල් 50ක්ම ආසන්න වශයෙන් රුපියල් 50ක්ම ඔබ ආණ්ඩුවට බදු ගෙවනවා. රුපියල් 20ක රීලෝඩ් එකක් දැම්මොත් අර ණයට එකක් දැම්මොත් රුපියල් 10ක් ආණ්ඩුවට ගෙවන්න ඕන. රුපියල් 50ක එකක් දැම්මොත් රුපියල් 25ක් ආණ්ඩුවට ගෙවන්න ඕන. මොකද්ද මේ සිද්ධ වෙලා තිබෙන්නේ?
ආණ්ඩුව කියන මේ අත්‍යවශ්‍ය සේවා නෙවෙයි කියලා. අද දුරකථන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් නොවෙන්නේ කොහොමද? වතුර අත්‍යවශ්‍ය සේවාවක් නොවෙන්නේ කොහොමද? විදුලි බලය අත්‍යවශ්‍ය සේවාවක් නොවෙන්නේ කොහොමද? බනිස් ගෙඩි අත්‍යවශ්‍ය ආහාර පානයක් නොවෙන්නේ කොහොමද? කෑම පාර්සල අත්‍යවශ්‍ය සේවාවක් නොවෙන්නේ කොහොමද? වෛද්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් නොවන්නේ කොහොමද? ඒ නිසා සියලු අත්‍යවශ්‍ය සේවා මත ජනතාව මත විශාල පීඩනයක් මේ බදු පැටවීම හරහා ආණ්ඩුව සිදු කරලා තිබෙනවා. හැබැයි ජනතාවට එසේ කරන අතර මේගොල්ලෝ මොකද කරන්නේ? දැන් අයවැය ලේඛනයෙන් සම්මත නොකරන ලද බදු අපිට පවරන අතර අයවැය ලේඛනයෙන් සම්මත නොකරන ලද මුදල් ඒගොල්ලන්ට අනුමත කරගන්න. සාමාන්‍යයෙන් අපේ රටේ අයවැය ලේඛනයෙන් වෙන් නොකරන ලද මුදල් වෙනුවෙන් පාර්ලිමේන්තුවට පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. මේවා අපි අයවැය ලේඛන ඉදිරිපත් කරලා නැහැ. ඒ නිසා අපිට මෙන්න මේ වෙනුවට අලුතෙන් මුදල් දෙන්න කියලා. දැන් මාගාව තිබෙනවා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද පරිපූර්ණ ඇස්තමේන්තුව. මේ ඇස්තමේන්තුව මොකද කියන්නේ? රුපියල් ලක්ෂ 5943ක් ලක්ෂ 5943ක් වෙන් කරනවා අග්‍රාමාත්‍ය කාර්යාලයට. මොකක් වෙනුවෙන්ද? ප්‍රභූ ආරක්ෂක වාහන මිලදී ගැනීම වෙනුවෙන්. ජනතාවට අසීමිත ලෙස බදු පවරන අතර අග්‍රාමාත්‍යවරයා මොකද කරන්නේ? පරිපූර්ණ ඇස්තමේන්තුවක් දාලා රුපියල් ලක්ෂ 5943ක් වෙන් කර ගන්නවා ප්‍රභූ ආරක්ෂක රථ වෙනුවෙන්. ආණ්ඩුව කියන්න ඕන මේක මා දන්නවා අපට දැන් ලැබී තිබෙන තොරතුරු අනුව භාණ්ඩාගාරයට යොමු කරලා තිබෙන්නේ මේ මුදල් ඉල්ලීම වෙනුවෙන් වාහන දෙකක් මිලදී ගන්න. වාහන දෙකක් මිලදී ගන්න ආසන්න වශයෙන් ගත රුපියල් ලක්ෂ 6000. ඒ කියන්නේ එක වාහනයකට ලක්ෂ 3000. දන්නේ හෙලිකොප්ටර්ද මෙයා මේ කියන්නේ කියලා. කල්පනා කරලා බලන්න. ජනතාවට වැඩ බදු ගහලා එකතු කරගන්න ධනය අග්‍රාමාත්‍යවරයා තමන්ගේ ප්‍රභූ ආරක්ෂක රථ මිලදී ගැනීම වෙනුවෙන් කරනවා. ඩිජිටල් අමාත්‍යවරයා දැන් මේ විදුලි සංදේශ අමාත්‍යවරයා ඕක කියනවනේ මේ දුරකථන ගාවට ඒ තරම් අදාළ නෑ මේවා නිකන් ඒ තරම් දැනින්නේ. හැබැයි යා මොකද කරන්නේ? මාගාව තිබුණ මේ අතිරේක පරිපූර්ණක ඇස්තමේන්තුව මේවා වියදම් කරගෙන ඉවරයි හොඳේ. වියදම් කරගත්තට පස්සේ පාර්ලිමේන්තුවට දැනුම් දෙනවා අපි මෙහෙම වියදම් කරා කියලා. මේ දැනුම් දීලා තියෙන එක. විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරු අමාත්‍යතුමාගේ නිල නිවාසය ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් 42,60,000ක් වෙන් කරගන්නවා. හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා තමන්ගේ නිල නිවාසය ප්‍රතිසංස්කරණය කර ගැනීම වෙනුවෙන් 43,60,000ක් 42,60,000ක පරිපූර්ණ ඇස්තමේන්තුවක් වෙන් කරගන්නවා. එතනින් නතර වෙන්නේ නැහැ. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ගරු අමාත්‍යතුමාගේ නිල නිවාසය අලුත් වැඩියා කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම 88,50,000ක්. සාමාන්‍ය ගමේ කෙනෙකුට ගෙයක් හදාගන්න මහජ නිවාස බැංකුවේ ලක්ෂ 3යි ණය දෙන්නේ. ගේ හදාගන්න. හැබැයි අමාත්‍යවරයාගේ ගේ අලුත් වැඩියා කර ගැනීම වෙනුවෙන් 88,50,000ක් වෙන් කර ගන්නවා පරිපූර්ණ ඇස්තමේන්තුවක් කරා. එතනින් නතර වෙන්නේ නැහැ. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් අමාත්‍යාංශයේ කාර්යාල පරිස්සය සැකසීම වෙනුවෙන් අමාත්‍යාංශයක් තිබෙනවා. ඒ අමාත්‍යාංශයේ කාර්යාල පරිස්සය සැකසීම වෙනුවෙන් කොච්චරද? ලක්ෂ 600ක් වෙන් කරගන්නවා. කාර්යාල පරිස්සය සකස් කරන්න. එතනින් නතර වෙන්නේ නැහැ. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය මුස්ලිම් ආගමික සංස්කෘතික ගොඩනැගිලි සංකීර්ණයේ වියදම් වෙනුවෙන් ලක්ෂ 1,160ක් වෙන් කරගන්න. මොකද කළේ? ඒගොල්ලන්ගේ අමාත්‍යාංශ අලුත් වැඩිය කරගන්න, ඒගොල්ලන්ගේ නිවාස අලුත් වැඩිය කරගන්න, ඒගොල්ලන්ගේ ප්‍රභූ රථ වෙනුවෙන් ආසන්න වශයෙන් ගත්තොත් පරිපූර්ණ ඇස්තමේන්තුවක් කරා ලක්ෂ 7,000කට ආසන්න මුදලක් වෙන් කරගෙන තිබෙනවා. ජනතාවට බදු ගහමින්, ජනතාවට අසීමිත බරක් පටවමින් මේගොල්ලෝ කරන දේ තමයි ඒකතු කරගන්න ධනය තමන්ගේ සුඛ විහරණ වෙනුවෙන් පැවති පැරණි පාලනය හා සමාන ලෙස තමන්ගේ සුඛ විහරණ වෙනුවෙන් මේ මුදල් එකතු කරගෙන තිබෙනවා. එනිසා මේ බදු ක්‍රියාමාර්ගයේ කිසිසේත්ම මේ රටේ ජනතාව අනුමත නොකළ යුතුයි. ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අපි පත්‍රිකා ව්‍යාපාරයක් රට පුරා දියත් කරනවා. මේ වැඩබදු සහ මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය මේ රටත් මේ රටේ ජනතාවත් අඟලක්වත් ඉදිරියට ගෙන යාමට නොහැකි බව පෙන්눔 කරන පත්‍රිකාවක් අපි රට පුරා බෙදා හරිනවා. ඒ වගේම අපි ඉදිරි සතියේදී කොළඹ නගරයේදී විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් අපි සූදානම් කරලා තිබෙනවා. මෙම ජනතාව මත බදු බර පැටවීමට එරෙහිව ආණ්ඩුව බලයටපත් වෙන්නේ ජනතාව මත අතිශය පීඩාවට පත් කරලා උන්ගේ ලේ නහර කපලා ලේ ටික අරගෙන තමන්ගේ ශරීරය උදර පෝෂණය කරගන්න නෙවෙයි.
මේ බදු ප්‍රතිපත්තිය වෙන මුකුත් නෙවෙයි. ජනතාවගේ නහර කපලා ලේ අරගෙන අග්‍රාමාත්‍යවරයාගේ ඇමතිවරුන්ගේ උදර පෝෂණය කර ගැනීම සඳහා තමයි මේ බදු ප්‍රතිපත්තිය ගෙනලා තිබෙන්නේ. ඒ නිසා මේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අපි පක්ෂයක් ලෙස උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඉදිරියේදී දියත් කරනවා. මෙය පරාජයට පත් කළ යුතු ක්‍රියාදාමයක් හැටියට තමයි අපි සලකන්නේ. දැනට ගෙදර බිලට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා ගෙන්ගෙට ගිහිල්ලා ඒ සල්ලි ටික බෙදාගෙන යන්න හෙට ඉඳන්. මේගොල්ලන්ගේ එක සූත්‍රයක් තමයි යෝක. විශාල දේවල් වලට බදු ගහලා එකක් දෙකක් කපලා ඒගොල්ලෝ කියන්න හදනවා අපි දැන් සහන දුන්නා කියලා. ඒ ප්‍රෝඩාවට කිසිසේත් මේ ජනතාව අසුවිතු නැහැ කියන එක තමයි අපේ ස්ථාවරය වෙන්නේ. අනිත් එක දැන් ඒක හතර බීරි කතාව දැන් මේ වැඩබද්ද ගහන එක යන්නේ බහණ්ඩාගාරයට. ඒතර බහණ්ඩාගාරෙන් ආයෙ දෙනවලු. ඉතින් නොගහ ඉන්නකෝ. මොකක්ද ඒ කරන විකාරය? ඒ නිසා මේකට එන විරෝධය වසා ගැනීම සඳහා අසාර්ථක ප්‍රයත්නයන් තමයි ඒ තුල තිබෙන්නේ. ඇත්තටම පැනමාවල විතරක් නෙවෙයි මේ රටේ මහජනයාගේ ධනය ඩුබායි වල තැන්පත් කරලා තිබෙනවා, සිංගප්පූරුවේ තැන්පත් කරලා තිබෙනවා, යුක්‍රේනයේ තැන්පත් කරලා තිබෙන බවට දැන් තොරතුරු හොයාගෙන තිබෙනවා. මේ සියල්ල පරීක්ෂණ සිදුවීමෙන් තිබෙන අතර තමයි පැනමා රාජ්‍යයෙන් පැනමා රාජ්‍ය තුල පැනමා පත්‍රිකා නමින් ඒ රටවල් තුල කළු සල්ලි තැන්පත් කිරීමේ නාම ලේඛනයක් එළිදරව් වුණා. ඒ නාම ලේඛනේ ලංකාවේ පිරිස්සලත් බොහෝ නම් තිබෙන අතර ඒ නම් ඇතුලේ මේ වන විට අපි දන්නවා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ඕවන් කවරක්වත් නෙවෙයි චම්පික රණවක අමාත්‍යවරයාගේ ඉතාමත් කිට්ටු ගජමිතුරේ. ඔහු විදුලි බල අමාත්‍ය ධූරයේ දරනකොට ඔහු පත් කරලද සභාපතිවරයා. ඔහු මේ මුදල් ඒ පැනමා පත්‍රිකාවල ඔහුගේ නම ඉතා පැහැදිලිව සඳහන් වී තිබෙනවා. මෙම අයතාලෙස උපයා ගන්න ලද මුදල් එම රාජ්‍ය තැන්පත් කිරීම පිළිබඳව. ඒ වගේම තමයි පහුගියදා විශාල ලෙස ආන්දෝලනයට තුඩු දුන්නේ. දැන් ටෙලිදර වෙලා තිබෙන කරුණු අනුව ඔබ දන්නවා ඇවන්ගාඩ් ඒ මුදලාලිගේ නමත් පැනමා පත්‍රිකාවල සඳහන් වෙලා තිබෙනවා. දැන් ටෙලිදර වෙලා තිබෙන කරුණු අනුව සයිතා පැහැදිලි අපේ රටේ මහජනයාගේ ධනය මේ කළු ලෙස උපයාගෙන ආදායම් බදු ගෙවන්නේ නැතුව නියමිත උපයා ගැනීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ නැතුව අවශ්‍ය වෙන බදු පටිපාටි අනුගමනය කරන්නේ නැතුව කළු ලෙස උපයා ගන්නලා ධනය රටෙන් එළියට ඇදලා තිබෙන බව තමයි මේ පත්‍රිකා තුලින් පෙන්වු කරන්නේ. ඒ නිසා ආණ්ඩුවක් අපි දන්නේ ආණ්ඩුවේ කවර ආකාර තීරණ ගනිවිද කියලා. හැබැයි රටේ ජනතාව හැටියට අපි ආණ්ඩුවට බල කළ යුතු තිබෙනවා. මහා ජනයාගේ ධනය කළු සල්ලි රෙස ඒක රාශි කරගෙන මේ පිටරට ඇදගෙන යාම පිළිබඳව නීති අනුකූල නොවන ක්‍රියාමාර්ග රාව. අපි එක විදියට ඒවට එකපාර කලබල වෙන්න ඕනේ. සමහර අය ඔබට මතක ඇති සජින්වාස් ගුණවර්ධන മന്ത്രിවරයාට එරෙහිව ප්‍රබල චෝදනාවක් එල්ල වෙනකොට ඒ වෙලාවේ විශාල ආందోලනයක් ගියා. ඔහු රජයේ සාක්ෂිකරුවෙක් බවට පත් වෙලා රජයට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න සූදානම් කියලා. ඒතොර ඒක තමයි ඒ වෙලාවේ ලැබිච්ච ආందోලනය. හැබැයි මා දැක්ක මේ මෑතකදී ඔහු කියන මා කිසිසේත්ම රජයේ සාක්ෂිකරුවෙක් බවට පත් වෙන්නේ නැහැ කියලා. මේ වංචා දූෂණ වලට එරෙහිව කරන පරීක්ෂණ වලට තම තමන්ට එල්ල වී තිබෙන චෝදනා වසා ගැනීම වෙනුවෙන් විවිධ නාටක දියත් වෙමින් තිබෙනවා. ඒ නිසා ඔය රියදුරුගේ ප්‍රකාශය පිළිබඳව මම හිතන්නේ ඊට වඩා ගැඹුරින් පරීක්ෂණයට වාජනය කළ යුතුව තිබෙනවා කියන එක තමයි අපි ස්ථාවරේ. මොකද එක් අය තමන් වෙත චෝදනා එල්ල වෙනකොට ඒ චෝදනා වසා ගැනීම වෙනුවෙන් දියත් කරන නාටකයකුත් මේ තුල තිබෙන බව අපි ඉතා හොඳින් දන්නවා.
පොදු ව්‍යාපාර කාරක සභාවට එහෙම නැත්නම් කෝප් කමිටුව හමුවට අපි ආයතන 30ක් පමණ ජනවාරි 26 වෙනිදා ඉඳලා මේ අප්‍රේල් මාසයේ අවසාන වෙනකොට කැඳවලා තියෙනවා. එවැදී ඇතරම විශාල ප්‍රමාණයේ මූල්‍ය වංචාවන් සහ මූල්‍ය අපරාධ සිද්ධ වෙච්ච ආයතන තියෙනවා. ඔබ සඳහන් කර ආකාරයට ලංකා විදුලි වල මණ්ඩලයේ එක ආයතනයක්. ඒ ආයතන සියල්ල පිළිබඳවම පොදුවේ අපි සකස් කරන වාර්තාවක් මේ වෙනකොට පාර්ලිමේන්තුවේ අපේ කාර්ය මණ්ඩලය සකස් කරමින් යනවා. විගණක අධිපතිතුමාගේ සහයෝගයත් ඇතුව අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ ජුනි මාසයේ මුල පාර්ලිමේන්තුව ආරයට අපි මේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. විශේෂයෙන්ම ඒ වාර්තාවට අමතරව අපි දැනටමත් අදාළ අමාත්‍යාංශයන් වලට අගමැතිවරයාට ජනාධිපතිතුමාට ඒ වගේම නීතිපතිතුමාට මේ ආයතන වල සිදුවෙන තත්ත්වයන් පිළිබඳ ඒ අවස්ථාවල් වල අපේ විමර්ශනයන් සිද්ධ වෙන අවස්ථාවෙම අපි වාර්තා යොමු කළා තියෙනවා. සමහර ඒවාට ඇත්තටම ගත්ත ක්‍රියාමාර්ගات යම් ප්‍රමාණයකට අපිට වාර්තා කරලා තියෙනවා. අපි කොහොමවත්ම සෑහීමකටපත් වෙන්නේ නැහැ හැබැයි. ඒක නිසා අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා දැනට ඒ ආයතන වලින් අරගෙන තියෙන ක්‍රියාමාර්ගات අපි නිකුත් කළ තියෙන නිර්දේශයනුත් සහ ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ගات අපි පාර්ලිමේන්තුවේ වාර්තාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට අපිට ආරංචි වෙනවා අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව විදුලි බල මණ්ඩලයේ යටතේ හදාපු උපපාලිත සමාගම් වල අයිතිකරුවන් ඔවුන්ගේ අයිතිය පවා දැන් වෙනස් කරමින් වෙනත් ආයතන නමින් ඔවුන් මෙතෙක් ලියාපදිංචි කළ තිබිච්ච සමාගම් වෙනුවට වෙනත් නම් වලට කොටස් වල අයිතිය පවරන බව මාරු කරමින් සිටින බව ඒවා පිළිබඳවත් අපි තා සැලකිල්ලෙන් අවධානය යොමු කරමින් ඉන්නවා. ඒම කරුණුත් මෙම විදුලි බල මණ්ඩලය කොටස් කරලා කැබලි කරලා භුක්ති විඳින අය පිළිබඳවත් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔව් දැනට අපි විගණකාධිපතිතුමාට විශේෂයෙන්ම මේ විදුලි බල මණ්ඩලය යටතේ හදපු විදුලි බල මණ්ඩලයට යම් අයිතියක් තියෙන සහ විදුලි බල මණ්ඩලයෙන් ඒ අයිතිය උදුරගෙන තියෙන ඔබ සඳහන් කරන ආකාරයේ පුජ්‍යලික ආයතන පිළිබඳව විමර්ශනයක් කරලා සම්පූර්ණ වාර්තාවක් ලබා ගන්න විගණකාධිපතිතුමාට අපි යොමු කළා තියෙනවා. අපි හිතනවා සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සහයෝගයත් සහිතව ඒ සියලු දෙනාගේම කොටස් අයිතිය ඔවුන්ගේ අධ්‍යක්ෂක මණ්ඩල වල තනතුරු ඔවුන් කිසිම ව්‍යාපාරික කටයුත්තක් නොකර එක ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ ව්‍යාපාරික කටයුතු වලින් ලබන ආදායම බිඳුවයි. හැබැයි ඒ ආයතනයේ විවිධ ආකාරයේ තැන්පතු වලින් මුදල් ස්ථාවර තැන්පත් ගිණුම් වල ඉදිරිපත් කරමින් විදුලි බල මණ්ඩලයට සම්බන්ධ විවිධ ව්‍යාපෘති වලින් උපයන ආදායම මිලියන ගාණක්. ඔවුන්ට කොටස් හිමිකාරීත්වය මිලියන ගාණක්. දැන් රුපියල් 10 කොටස් 7කින් රුපියල් 70කින් හදාපු කම්පැනියක් කොහොමද මිලියන 1000 ගාණක හිමිකාරීත්වයක් අත්පත් කරගන්නේ? නෙමෙයි ප්‍රශ්න තියෙනවා. ඒවා සම්බන්ධයෙන් දීර්ඝව අපි විමර්ශනය කළා තියෙනවා. ඉතින් ඒ වාර්තා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වුණාම රටරත් ඒ ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම එක දෙයක් කියන්න ඕනේ. දැන් අපි බලාපොරොත්තු වෙනවා අපි මේ පිළිබඳ කතානායකතුමාගෙන් ඉල්ලීමක් කළා තියෙනවා. මේ විමර්ශනයන් සිද්ධ වෙන මොහොතේම යම් නීතිමය තීරණ ගන්න අවශ්‍ය බලතල අපට පොදු ව්‍යාපාර කාරක සභාවට ලබා දෙන්න කියලා ඒ වෙනුවෙන් නීතිපතිතුමාගේ නිලධාරියෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුත් පොදු ව්‍යාපාර කාරක සභාවේ රැස්වීම වාරවලට කැඳවීමට අපි දැන් ඉල්ලීමක් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ ඉල්ලීමට ප්‍රතිචාර යහපත් ප්‍රතිචාර ලැබෙයි කියලා. ඒ වගේම කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයාගේ කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් පාවිච්චි කරමින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාවිච්චි කරමින් රක්ෂණ කටයුතු වල යෙදিলা තියෙනවා. ඔහු රක්ෂණ කටයුතු වල යෙදෙනකොටත් ඔහුට පුජ්‍යලික රක්ෂණ සමාගමක 122ක කොටස් අයිතිය තියෙන හිමිකාරීත්වයක් තියෙනවා. එතකොට නීතිමය වශයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. ඔහු රක්ෂණ සමාගමක පුජ්‍යලික හිමිකරුවෙක් හැටියට කටයුතු කරමින් කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා හැටියටත් කටයුතු කිරීම සහ ඔහු කෘෂි රක්ෂණ මණ්ඩලයේ රක්ෂණ කටයුතු වලට නිලධාරීන් කොමිස් මුදල් දීලා යොදවාගෙන තිබීම. ඒ පිළිබඳ අපි දැඩි ලෙස ඔහුගේ තනතුර ඔහු තවදුරටත් සභාපති ධූරයේ පවත්වාගත යුතු නැද්ද කියලා එක පිළිබඳව අපි විමර්ශනයන් කළා තියෙනවා. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට අපි නිර්දේශයක් යොමු කළා තියෙනවා. ඔහුගේ තනතුරට නොගැලපෙන සුදුසුකම් සහිතව කටයුතු කරන්නේ. ඉඳා ඒ පිළිබඳව තීරණය ගත යුත්තේ පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව. මොකද?
අතරම මෙන්න මෙහෙමයි. දැන් සමහර දේවල් තියෙනවා පාර්ලිමේන්තුවේ මේ කාරක සභාවේ බලතල වලින් එහා, ඒ කියන්නේ මේ කාරක සභාවේ කටයුතු වලින් එහා විධායකයෙ විසින්, අමාත්‍ය මණ්ඩලයේ විසින්, ඇමති විශේෂ ඇමතිවරු විසින් තීරණ ගන්න ඕනේ. දැන් අපි කාරක සභාවෙන් මොකක් හරි නිර්දේශයක් කෝප් කමිටුව හැටියට දුන්නට ඒක ප්‍රතිඵලයක් නැහැ. ඒකේ නිර්දේශය අදාළ විශේෂ අමාත්‍යවරයා අත්හිටුවන ඕන. ක්‍රියාත්මක කරන්නේ නැත්නම්. ඒක උදාහරණයක් තමයි ඔය වැඩිහිටි ලේකම් කාර්යාංශයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙන පින්පඩිය ඇතරම. අයවැය යෝජනාවක් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අනුමත කරලා ප්‍රතිපාදන වෙන් කරලා මාසික රුපියල් 2000ක් දෙන ඒකෙන් රුපියල් 100ක් කපා ගත්තා. ජනවාරි මාසෙ ඉඳලා උන් කපා ගන්නමින් ඉන්නවා. එහෙම කපා ගන්න කිසිම අයිතියක් ඒ ආයතනෙට නැහැ. නමුත් ඒ කපා ගැනීම නවත්තලා නැවත උන්ට රුපියල් 100 ලබා දෙන්න කියන එක අපි දැනුම් දුන්නා. නිර්දේශයක් නියුත් කරාම දැන් එස්.බී. ශානායක ඇමතිවරයා පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ලියුමක් කියවලා තියෙනවා. නෑ ඒ කපා ගැනීම අත්හිටුවීම නතර කරන්න කියලා. ඒ විශේෂ භාර ඇමතිවරයා ඇත්තටම කළ යුත්තේ ඒක නෙමෙයි. අපේ නිර්දේශය ක්‍රියාත්මක කිරීම නිර්දේශය ක්‍රියාත්මක කරන වෙනුවට ඔහු ඒ කපා ගැනීම සාධාරණීකරණය කරමින් මමත් ඇතුළුව සියලු മന്ത്രിවරුන්ට එවලා තියෙනවා ලිපියක් මේක ඔහුන් කපා ගැනීම සාධාරණීකරණය කළා. ඉතින් ඒක පාර්ලිමේන්තුව ඊළඟට තීරණය කරන්න ඕන මේ ගැන ගන්න ක්‍රියාමාර්ගය. ඉතින් අපි ඒවා පාර්ලිමේන්තුව දැනුවත් කරන්නත් විධායකයා හැටියට අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන්නත් අපිට කටයුතු කරමින් ඉන්නවා. ඒක තමයි අපේ මට මෙහෙම දෙයක් තියෙනවා. පොදුවේ ගත්තොත් තියෙන දේ තමයි මේ වංචා දූෂණ හොරකම් කියන්නේ අපි විශ්වාස කරන විදිහට මේ ක්‍රමයේම ඥාති සොහොයුරන්. මොවුන්ට මේ වංචා දූෂණ හොරකම් කිරීමේ ඉඩකඩක් නැත්තම් ඇත්තටම උන් දේශපාලනය කරන්නෙත් නැහැ. ඔය තනතුරු වලට එන්නෙත් නැහැ. තනතුරු වලට පොරකන්නෙත් නැහැ. පොරකෑමේ වුණාවම තියෙන්නේ ඒවා මත යැපීමේ ක්‍රම හදා ගැනීම. ඉතින් ඒ ක්‍රම වැළැක්වීම එක තැනකින් විතරක් කරන්න පුළුවන් කියන එක විශ්වාස ගන්න අමාරුයි. ඊළඟට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය තමයි ප්‍රධාන දේ මේ රටේ ජනතාව හමුවට යන එක. අපිට තියෙන එකම තැන ජනතාවගේ මුදල් මේවා. ජනතාව මීට කලින් කතා කරපු විදිහට වැඩ බදු වලින් හරි වෙන බදු මුදල් වලින් හරි භාණ්ඩාගාරයට දෙන මුදල් මේ. මහජන මුදල් මේ අය මංකොල්ල කනවා නම්, වංචා කරනවා නම්, දූෂණ කරනවා නම්, ඒවට විරුද්ධව අපි ගන්න ක්‍රියාමාර්ග වළක්වනවා නම් ජනතාවම පත් කරගත් ආණ්ඩු අපිට ඉතින් ආයි අවනඩුව කියන්නේ යන තැන ජනතාව. ජනතාව ඉස්සරහට ගිහිල්ලා කියන එක තමයි. ඊට අමතරව අපිට තියෙන ක්‍රියාමාර්ග හැටියට තියෙනවා ඒ අදාළ ආයතන වලට. දැන් උදාහරණයක් ගත්තොත් එම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කරන එක. එමන්න අල්ලාසෝ දූෂණ කොමිසම හමුවට යොමු කරන එක. CID එකට යොමු කරන එක. නීතිමය අංශ වලට යොමු කරන එක. නමුත් ඒ නීතිමය අංශත් නැවත ක්‍රියාත්මක කරන්නේ අදාළ ඇමතිවරු විසින් අත්හිටුවමින් නම්. ඉතින් ඒ තීරණය ගත යුත්තේ ජනතාව. මාධ්‍ය හරහා ජනතාවට ඉදිරිපත් කරන. ඒක නිසාම තමයි මම ඉතා තදබල ලෙස අපි ඉන්න ස්ථාවරයේ තමයි පාර්ලිමේන්තුව පොදුවේ ජනතාවට විවෘත කරන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු විකාශනය කරන්න පුළුවන් නම් ඇයි මූල්‍ය පාලනය කරන තැන මේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සහ ගිණුම් කාරක සභාවේ කටයුතු වලට මාධ්‍යට විවෘත කරන්න බැරි. බොහෝ රටවල් වල ජාත්‍යන්තර අධ්‍යක්ෂකී මොන තරම් තියෙනවා මේවා මාධ්‍යට විවෘතයි. මේ ලේඛන මාධ්‍යට විවෘතයි. මේ කටයුතු මාධ්‍යට විවෘතයි. ඉතින් මාධ්‍ය විවෘත කිරීමේ ඉඩකඩ අපි පාර්ලිමේන්තුවේ හදන්න ඕනේ. ඉතින් ඒක පිළිබඳව අපි කතානායකවරයාටත් දැනටමත් ලිඛිතව අපි ඉල්ලීම් කළා තියෙනවා. ස්ථාවර නියෝග වෙනස් කරන්න, නීතිමය තත්ත්වයන් වෙනස් කරන්න, මාධ්‍යයට මේ ආයතන වල තත්ත්වයන් විවෘත කරන්න කියලා. ඉතින් අපි බලාගෙන ඉන්නවා යහපාලනය ඔවුන් සැබෑවට ක්‍රියාත්මක කරන්න අවම හරි උනන්දුවක් තියෙනවා නම් මේ කටයුතු පිළිබඳව මීට වඩා විවෘතව කටයුතු කරයි කියලා. ඒකේ තවත් එක කාරණාවක් ඔබ මතු කරේසාම දැන් මේ ආයතන ශක්තිමත් කිරීමේ පදනම ඉන්නේ ජාතික විගණන පනතක් ගෙනාවේ. ජාතික විගණන පනත ගෙනල්ලා විගණන කොමිෂන් සේවාව ආරම්භ කළා. ජාතික විගණන සේවා කොමිසම පිහිටෙව්වා විගණන පනත ගෙනාවා. ඒ විගණන පනත විගණකාධිපතිවරයා ඇතුළු ඒ ශ්‍රේෂ්ඨයේ නිලධාරීන් සකස් කරලා ඉවරලා කැබිනට් මණ්ඩලයට දැම්මට පස්සේ ඒ කැබිනට් මණ්ඩලය විසින් නැවත ඇමතිවරු 4 දෙනෙක්ගෙන් සරත් අමුණුගම ඇමතුමාගේ සභාපතිත්වයෙන් අනු කමිටුවක් පත් කළා තියෙනවා. ඉතින් අනු කමිටුවක් පත් කළා හදන්නේ මොකටද? මේකේ ඉහළ නිලධාරීන්ට අදාළව. ඔවුන්ගේ වැරදි වලට අදාළව තියෙන අධිභාර පැනවීමේ වගන්ති ඉවත් කරන්න. කියන්නේ නිලධාරීන්ගෙන් ඉහළ මට්ටමින් වැරදි සිද්ධ වෙනවා නම් ඔවුන්ට අධිභාර පැනවිය යුතුයි යන යෝජනා මේ ජාතික විගණන පනතේ තියෙනවා.
ඒ අමාත්‍යාංශ මට්ටමේ ලේකම්වරු ඒකට විරෝධය පළ කරලා තියෙන බව තමයි අපිට ආරංචි වෙන්නේ. ඒ නිසා දැන් නිලධාරීන්ගේ වැරදි ආවරණය කිරීමේ වගන්ති සකස් කර ගැනීම සඳහා යලි මේක කැබිනට් අනුකම්පිටුවකට යොමු කරලා තියෙනවා. ඒකෙන් අවසාන වෙන ප්‍රතිඵලය මොකද්ද? ඉහළින් ඉදිරියෙන් දායි ජාතික විගණන පනත අපි සම්මත කරා. තොරතුරු දැනගැනීමේ අයිතිය අපි සම්මත කරා. ප්‍රසම්පාදන කොමිසම අපි පිහිටෙව්වා. විගණන සේවා කොමිසම පිහිටෙව්වා. නමුත් ක්‍රියාත්මක වෙද්දී ඒ ආයතන බල රහිත ආයතන බවට පත් වෙනවා. ජාතික විගණන කොමිසමේ පනත මස් කරලා ඒක සකස් කරලා යලි වැරදි කරන අය ආවරණය කරන්න පුළුවන් විදියට ඔවුන්ව ආරක්ෂා කරන්න පුළුවන් විදියට හදලා ගෙනාවොත් ඒ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන එකකින් කිසි තීරමක් වෙන්නේ නැහැ. ජාතික විගණන කොමිසම පිහිටුවීමෙත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දැනට අපිට ආරංචි හැටියට අනුකම්පිටුවකට යොමු කරලා තියෙන්නේ මේක නැවත සකස් කිරීමේ බලාපොරොත්තුයි. ඒ සකස් කරන්නේ මේක ශක්තිමත් කරන්න නෙමෙයි පනත දුර්වල කිරීමේ පැත්තට. දැන් රාජ්‍යයන් එක්ක අපිට ආර්ථිකමය ගිවිසුම් එකඟතාවයන් අපි කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි ආර්ථික එකඟතාවයන් සහ ගිවිසුම් සමග දේශපාලන කොන්දේසි පටලවා ගන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ. එසේ ආර්ථික එකඟතාවය අපිට භාණ්ඩ යවනට උහුරට බදු සහන ලබා දෙනවා. එහෙම නැත්නම් අපිට යම් කෝටා ක්‍රමයක් ලබා දෙනවා. ඒවා ආර්ථික සහන. ආර්ථික සහනත් එක්ක දේශපාලන කොන්දේසි පැනවීම ජනතා විමුක්ති කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. දේශපාලන කොන්දේසි වෙනම සාකච්ඡාවකට යා යුතු කෙනෙක් ස්ථාවරය තමයි අපි ඉන්නේ. කලින් දිනේ මාධ්‍ය සාකච්ඡාවක් කියලා කිව්වා. පසුගිය ආණ්ඩුව අධික වශයෙන් ණය අරන් තියෙනවා, ණය බර තියෙනවා. ඒ වගේ මේ ආණ්ඩුව දෙවත් සංගත විද්‍යාවකුත් මේ වෙනකොට පාඩම් වල තත්ත්වෙක තියෙනවා. මේ ණය බර උලකට බැරි නිසා තමයි අපි මේ වැඩි කරන්නේ. මේක අර මැට්බත් ගැටේ මොකද කියලා දූෂණ බද්දක් කියලා. මේ ඒ අර විකල්පයක් නැහැ කියලා වගේ. ඉතින් ඒක අය කරගන්න දූෂණ බද්දක් නම් ඒක අය කරගන්න ඕන කාගෙන්ද? දූෂණය කරපු අයගෙන්. මහ ජනතාවගෙන් අය කරගෙන වැඩක් තිබෙනවා. ඒ නිසා මේ පවතින පාලනයේ නිරන්තරයෙන් උත්සාහ කරමින් තිබෙනවා. තමන්ගේ නොහැකියාව, තමන්ගේ බැරිකම, තමන්ගේ අසාර්ථකම පැවති පාලනයේ තාප්පෙට හේතු කර මුවා වෙන්න. ඒ අසාර්ථක ප්‍රයත්නේ මේ රටේ ජනතාව පරාජයට පත් කළ යුතු කියන එක තමයි අපේ ස්ථාවරේ. මොකද දූෂණ බද්දක් මේ රටේ ජනතාව ගෙවිය යුතු නැහැ. මේක දූෂණ බද්දක් නම් ඒක ගෙවිය යුතු කණ්ඩායමෙන් ඒක අත්පත් කරගන්න සමාජයට රවි කරුණානායක මහත්තයා ගෙවන්න වෙයි කියලා තමයි අපි හිතන්නේ. ඇතර පරීක්ෂණ ගොඩක් අවසන් වෙලා තිබෙනවා. නඩු පැවරීමේ ක්‍රියාමාර්ග වලට යා හැකි තිබෙනවා. අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාමාර්ග වලට පවා යාමට තිබෙනවා. නමුත් මේ ආණ්ඩුවේ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මම ඊටා වගකීමෙන් කියනවා. යම් ඝාතනයක් පිළිබඳව යම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට නියුතු තිබුණා. ආණ්ඩුව මැදිහත් වෙලා කිව්වා අවුරුදු 5 වෙනකන් ඉන්න කියලා. ඊට පස්සේ ආණ්ඩුව කිව්වා මේ දිනේ 5 වෙනකන් ඉන්න කියලා. ඊට පස්සේ ආණ්ඩුව කියනවා වෙසක් 5 වෙනකන් ඉන්න කියලා. මම හිතා සහතිකින් කියන්නේ. ඔබ මාධ්‍යවේදී ඔබට හොයාගන්න පුළුවන් මේ කරුණට කිව්වට පස්සේ. ඔක්කොම අපිම කියන්න ඕනේ. දැන් හරි පැහැදිලි මේ වංචා දූෂණ වලට යන පරීක්ෂණ සඳහා දේශපාලන මැදිහත් වීමෙන් තිබෙනවා තමන්ගේ කණ්ඩායම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. වෙසක් පහුනාම පොසොන් වෙනවා. ඊට පස්සේ පොසොන් වෙනවා ඇසලේනවා. ඊට පස්සේ නත්තල්. ඇත්තට මෙතුමට මේ ආරාධනයක් ඇවිල්ලා තිබෙනවා උගන්ඩාවේ අලුත් ජනාධිපතිතුමා පත්වීම පිළිබඳව ඒ සමාරම්භ උත්සවයට සහභාගී වෙන්න කියලා. ඉතින් අපි හිතනවා එතුමාට ස්වාසිලන්ත රාජ්‍යනුත් නව ජනාධිපතිවරයා තෝරාපත් කරගත්තුම ආරාධනයක් ලැබෙවි කියලා. ඉතින් එතුමාට එතුමාගේ මිතුරන්
ලෝකේ පුරා ඉන්න මිතුරන් කවුද කියන එක අපිට තාම හොඳින් තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. අපි අපේ පැත්තෙන් උපරිම බලපෑම් කරමින් තිබෙනවා. පාර්ලිමේන්තු පිටතත් අපි මීට පෙර උද්ඝෝෂණ වටයක් ගියා. අපි පෝස්ට් වටයක් දියත් කළා තිබුණා. ජනතාව දැනුවත් කිරීම ක්‍රියාමාර්ග දියත් කළා තිබුණා. ඒ නිසා අපි මේ සඳහා ප්‍රබල බලපෑමක් ඇති කරමින් තිබෙනවා. හැබැයි අපි කවුරුත් දන්නවා නිදාගෙන ඉන්න කෙනෙක් ඇහැරවන්න පුළුවන්. හොරට නිදාගෙන ඉන්න කෙනෙක් ඇහැරවන්න අමාරුයි. ඒක තමයි මේ තත්ත්වෙට දැන් මේ මතුවලා තිබෙන තත්ත්වයේ ඒ වෙන තත්ත්වය.